ආයිබෝවන් දුවේ පුතේ අපි අලුත් තේමාවක් එක්ක ඔබ හමු වෙන අවස්ථාව පහවසර පරිසරයේ විෂය නිර්දේශයේ 4 වෙනි තේමාව අපාවට සත්තු. අපි සත්තුන්ට ගොඩක් ආදරේ. අපි සත්තුන්ට ගොඩක් ආසයි. ඒ වගේම සතුන්ගෙන් මිනිසා වන අපට බොහෝ ප්‍රයෝජන තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු නිසා පරිසරයේ පැවැත්මට අපේ පැවැත්මට සතුන්ගෙන් ඉටුවන මෙහෙවර කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් මේ නිසාම ඔබ පරිසර විෂයේ වැදගත්ම අංගයක් විදියට වැදගත්ම පාඩමක් විදියට අපාවට සතුන් පිළිබඳව ඉගෙන ගන්නවා. ඉතින් අපේ පරිසරයේ විවිධ සතුන් සිටිනවා. ඒ සතුන්ගේ ලක්ෂණ විවිධයි. ඔවුන් ඇවිදින හැටි, ඔවුන් කන බොන හැටි, ඔවුන් ජීවිතය ගත කරන හැටි, ඉපදෙන හැටි, ඒ වගේම ඔවුන්ගේ ශරීරවල ලක්ෂණ විවිධයි. සතාගෙන් සතාට විවිධ වෙනවා. ඉතින් මේ විවිධත්වයම සුන්දරත්වයක් බවට පත් වෙලා තියෙනවා. සතුන්ගේ විවිධත්වය ශාකවල විවිධත්වය වගේම අපේ ලෝකේ සුන්දර කරන්න තවත් හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ සතුන් ගැන අපි පියවරෙන් පියවරට 3 ශ්‍රේණියේ ඉඳලම ඊළඟට 4 ශ්‍රේණියේ ඒ වගේම 5 ශ්‍රේණියට ඇවිල්ලත් අපි තවදුරටත් ඉගෙන ගන්නවා. ඉතින් මේ සතුන් ගැන කරුණු කාරණා ඉගෙන ගන්නවා වගේම අපි අපේ ආවේදනයන් සතුන් පිළිබඳව ආකල්ප නේද? සතුන්ට සලකන හැටි, සතුන් පිළිබඳව අපි හිතාගෙන ඉන්න දේවල්, මෙන්න මේ දේවල් පවා අපි වෙනස් කර ගන්න ඕන. අපිට ජීවත් වෙන්න නම් සුවසේ මේ පරිසරයේ සතුන් සිටිය යුතුයි. සතුන්ගේ මෙහෙවර ඊටාම උසස් එකක්. ඒ නිසාම සතුන්ට අපි ආදරය කළ යුතුයි. අපි සතුන් ආරක්ෂා කළ යුතුයි. මෙන්න මේ පිළිබඳව තමයි මේ පාඩමේදී මේ තේමාවේදී අපි වැඩිදුරටත් සාකච්ඡා කරන්නේ. ක්‍රියාකාරකම 1 ආශ්‍රිතව අපි මුලින්ම සාකච්ඡා කරමු පරිසරයේ වෙනස්කම් අනුව තම පැවැත්ම සඳහා සතුන්ගේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ. සතුන් එකිනෙකා වෙනස් වෙනවා කියලා මම මුලිනුත් කිව්වා. ඒ වෙනස්කම් සිද්ධ වෙන්නේ ඒ පරිසරයට අනුගත වෙලා පරිසරයට අනුව ඔවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යන්න පහසු වෙන විදිහට තමයි මේ සතුන්ගේ ශරීර ලක්ෂණ වෙනස් වෙලා තියෙන්නේ. ඔවුන්ට ආරක්ෂා වෙන්න, ඔවුන්ට ආහාර පාන සපයා ගන්න, ඔවුන්ට පහසුවෙන් ජීවත් වෙන්න ඔවුන්ගේ ශරීරාංග හැඩ ගැහිලා තියෙන බව මේ පාඩම ඉස්සරහට යනකොට අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සතුන්ගේ ශරීර ලක්ෂණ අනුව සතුන් හඳුනා ගන්න ඕන. අපි මුලින්ම ක්ෂීරපායි සතුන් ගැන සාකච්ඡා කරමු. ක්ෂීරපායි සතුන් කියලා කියන්නේ කිරිබී වැඩෙන සතුන්. කිරිබී වැඩෙන සතුන්. පොඩි කාලේ සතාගේ අම්මගෙන් කිරි බොනවා. කිරි බීලා තමයි වැඩෙන්නේ. ඉතින් එතකොට මේ ක්ෂීරපායි සතුන් අතරේ මිනිසාවන අපටත් ලොකු තැනක් තියෙනවා නේද? ක්ෂීරපායි සතුන් කාණ්ඩයට තමයි අපිත් අයිති වෙන්නේ නේද? අපිත් සත්ව වර්ගයක්නේ. ඉතින් අපිත් පොඩි කාලේ අම්මගෙන් කිරි බීලා වැඩෙන කණ්ඩායමක්. එහෙනම් ක්ෂීරපායි සතුන් කියන්නේ අපට ගොඩක් දුරට සමීප සත්ව කොට්ටාශයක්. මේ ක්ෂීරපායින්ගේ කිරි අපි පවා ආහාරයට ගන්න බව මතකයිනේ. එළදෙනගේ කිරි නේද? ඉතින් ක්ෂීරපායින් ගැන අපි හොයා බලමු. ක්ෂීරපායි සතුන්ගේ මව ඒ සතා පැටවුන් වෙනුවෙන් අනෙකුත් සතුන්ට වඩා විශේෂ කැපකිරීමක් කරනවා කියලා මට හිතෙනවා. මොකද ඒ පැටවුන් ටිකක් වැඩෙනකම් නේද? වැඩෙන තුරු කිරි දෙන්න ඕන. ඉතින් කිරි දෙන්න නම් ළඟට වෙලා
තුරුළු කරගෙන ආරක්ෂා කරන්න ඕන. මෙන්න මෙහෙම ගතියක් ළඟින්ම තියාගෙන ඉන්න ඕන ගතියක් තියෙනවා නේද? දැන් ඒ සත්ව අම්මට පැටවුන් දාලා හිතුමතේ ඇවිදින්න බෑ. මොකද පැටවුන්ට කිරි දෙන්න ඕනනේ. එහෙනම් පැටවුන් ඇය ළඟම තියාගෙන ඉන්න වෙනවා කිරි දෙන්න නම්. ඉතින් එහෙම කිරි බීලා ටිකක් වැඩුණාට පස්සේ ඇතැම් සතුන් ශාක භක්ෂක වෙනවා, ඇතැම් සතුන් මාංශ භක්ෂක වෙනවා, සමහර වෙලාවට සර්ව භක්ෂකත් වෙනවා. ඉතින් දැන් හැමදාම කිරි බොනවා නෙමෙයි, කුඩා කාලයේ ඉපදුණු ගමන් කිරි බීලා වර්ධනය වුණාට පස්සේ තම තමන්ට ආවේනික වෙච්ච ආහාර වලට අනුව තමන්ගේ ජීවිතය ගත කරනවා. සිව්පා සතුන්, මත්ස්‍ය, වෙනත් කියලා කොටස් තුනක් යටතේ අපි කතා කරනවා ශීරපායි සතුන්. සිව්පාවුන් කියලා කියන්නේ කකුල් 4ක් තියෙන සතුන්. අපි එළදෙන ගැන කතා කරා, ගවයා, එළදෙන. ඒ වගේ පාස් 4 බිමට තියලා ඇවිදින හැම සතෙකුටම අපි කියනවා ශීරපායි සතුන් කියලා. හැබැයි පොළවට මදක් ඉහළට වෙන්න, ඉහළට ඉස්සිලා ඇවිදින අයට තමයි අපි ශීරපායි සතුන් කියලා කියන්නේ. කකුල් 4ක් තිබුණටම සිව්පා ගණයට අයිති වෙන්නේ නැහැ. සිව්පා සතුන් වෙනම කණ්ඩායමක්. මත්ස්‍යයන් ඉන්නවා ජලාශවල, මුහුදේ ඉන්නවා ශීරපායි මත්ස්‍යයන්. දැන් අපිට සමහර දරුවන්ට හිතේ මුහුදේ ඉඳන් කිරි බොන්නේ කොහොමද කියලා නේද? ඒ වුණාට ඒක හරි රසවත් අත්දැකීමක්. ශීරපායි මත්ස්‍යයන් ඉන්නවා. අම්මගෙන් කිරි බොන මාළු ඉන්නවා. ඉතින් ඒ යටතේ වෙනත් කණ්ඩායමක් යටතේ අපි කතා කරනවා ශීරපායි සතුන්, වවුලා වගේ සතුන් ගැන. ඕන් සිව්පා සතුන් කියලා නෙමෙයි අපි කියන්නේ. හැබැයි පක්ෂියෙකුත් නෙමෙයි පියඹුවට. එයා ශීරපායි ගණයට අයිති වෙන තවත් සතෙක්. මුලින්ම අපි මේ පින්තූර ඇසුරෙන් සාකච්ඡා කරමු සිව්පා සතුන් ගැන. බල්ලා සිව්පා සතෙක් නේද? පා 4න් ඉහළට එසවිලා ගමන් කරනවා. පාද 4ම බිමට තියලා ඇවිදිනවා. පූසත් එහෙමයි. පා 4 බිමට තියලා ඇවිදිනවා. දැන් අපේ දරුවෝ අර ගෙදර දොරේ සුරතල් සතෙක් විදියට බල්ලා පූස ඇති කරන නිසා අපේ දරුවන්ගේ සමහර අයගේ ඔළුවට ගිහින් තියෙනවා මේ පූසට බල්ලට තියෙන්නේ අත් දෙකයි කකුල් දෙකයි කියලාත් සමහරු කියන අය ඉන්නවා. ඉතින් ඒක අපි අර මේ සුරතලෙක් විදියට අපි ඉස්සරහා කකුල් දෙක අතක් හැටියට කතා කරාට වැරද්දක් නෑ. හැබැයි මේක විද්‍යාත්මකව පැහැදිලි කරගනිද්දි, විෂයානුබද්ධව ඉගෙන ගනිද්දි අපිට කියන්න වෙනවා බිමට තියලා ඇවිදින්න පාවිච්චි කරනවා නම් සරලව කිව්වොත් ඒවා පාද හැටියටයි සලකන්නේ. එතකොට දැන් වඳුරට රිලවට පවා පා 4ක් තියෙනවා කියලා තමයි අපි සලකන්නේ. ඊළඟට වලසට නේද? ඒ අය අත් දෙකයි කකුල් දෙකයි කියලා අපි කතා කරන්නේ. මිනිසාගේ තමයි අපි අත් දෙකකුයි කකුල් දෙකකුයි තියෙනවා කියලා සාකච්ඡා කරන්නේ. හොඳයි. බල්ලා ආහාර අනුව සර්වභක්ෂක සතෙක්. මේ බල්ලා ඉපදුණු ගමන් මවගෙන් කිරි බීලා කාලයක් තිස්සේ ඒ මවත් එක්කම තුරුළු වෙලා ඉඳගෙන කිරි බීලා වර්ධනය වෙන සතෙක්. හැබැයි වර්ධනය වුණාට පස්සේ හැමදාම කිරි බොන්නේ නැහැ. එතකොට බල්ලෝ කන්නේ මොනවද? ආහාර ගන්නෙ මොනවද? බල්ලන්ගේ ආහාර වෙන්නේ සර්වභක්ෂක සතෙක්. ඒ කියන්නේ ශාක කොටස්, බත් වගේ දේවලුත් ආහාරයට ගන්නවා. ඒ වගේම ශාක වලට අමතරව සත්ව කොටස්, මස් මාළු, එහෙම නැත්නම් සතෙක් අල්ලගෙන කන්න උනත් පුළුවන් බල්ලට. එහෙනම් එයා සර්වභක්ෂක සතෙක් බවට පත් වෙනවා අවසානයේ. පූසත් පොඩි කාලේ කිරි බීලා මවගෙන් වර්ධනය වෙලා ඒ අතරේ ශාක ආහාරයට ගන්නවා ශාක කොටස් නේද? දැන් අර පූසා අපි දැකලා තියෙනවා ඇත්තටම ශාක කොටස් කනවා නේද?
ඒකට අපි කියන්නේ අර පූසගේ ලෙඩ හොඳ වෙන්න බෙහෙත් විදියට ඒක පාවිච්චි කරනවා කියලා. කෙසේ වෙතත් ශාක කොටස් ඇත්තටම කනවා. බඩ පිරෙන්න නෙමෙයි පොඩි කොටසක් කනවා අපි දැකලා තියෙනවා. ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. බත් වගේ ශාකමය කොටස් අපි රොටි කනකොට රොටි කෑල්ලක් දුන්නොත් ඒත් කනවා. බිස්කට් එකක් දුන්නොත් ඒත් කනවා. එතකොට ඒවා ශාකමය අමුද්‍රව්‍ය වලින් හදන දේවල් නේද? බානිස් පාන් ඒ වගේ දේවල් පවා පූසා බල්ලා කනවා. ඉතින් පූසා හැබැයි පසු කාලීනව මීයෝ අල්ලගෙන කන්න ඊළඟට අපි මාළු වල කොටස් නේද? මාළු උයලා දුන්නම මාළු කෑල්ලක් මස් කෑල්ලක් කන්න. කරවල හාල් මැස්සෝ ඒ වගේ දේවල් සත්ව කොටස් කන්න. දැන් බල්ලට වඩා පූසා සතුන් අල්ලාගෙන කන ගතියක් තියෙනවා නේද? මීයෝ පස්සේ ලේන්නු පස්සේ කුරුල්ලු පස්සේ එලවගෙන ගිහින් අල්ලගෙනත් කනවා. එතකොට පූසාට කියනවා සර්වභක්ෂක සතෙක් කියලා. ඊළඟට මුගටියා. මුගටියා ශීරපායි සතෙක් අම්මගෙන් කිරි බීලා පැටියෙක් හැටියට ඉපදෙන ලක්ෂණය නේද? පැටියෙක් හැටියට ඉපදිලා අම්මගෙන් කිරි බීලා වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔහු සතුන් අල්ලාගෙන කන සර්පයින් වගේ විවිධ සතුන් අල්ලාගෙන කන අතරේ අපි හිතමු දැන් කෙසෙල් වගේ දෙයක් ගහට ගිහින් කන්න බැරි වුණාට බිම වැටිලා තිබුණොත් පහත තිබුණොත් කෙසෙල් වගේ දෙයකුත් ආහාරයට ගන්නවා. එතකොට මුගටියා සර්වභක්ෂක සතෙක් හැටියට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. ඊළඟට කලවැද්දා. කලවැද්දටත් පාද හතරක් තියෙන සිව්පා සතෙක්. ඒ වගේම පැටියෙක් හැටියට ඉපදිලා කුඩා කාලේ කිරි බීලා අම්මගෙන් අම්මත් එක්කම ගැවසිලා පසු කාලීනව ඔහුගේ ආහාර දාමයට අනුව ඔහුගේ ආහාර පාවිච්චි කරන සතෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ඌරා ගැන. ඌරා අම්මගෙන් පැටියෙක් හැටියට ඉපදිලා කිරි බීලා කාලයක් තිස්සේ මවත් සමග වාසය කරලා ඊට පස්සේ සිව්පා සතෙක් හැටියට පසු කාලීනව කිරි බීම නතර කරාට පස්සේ ශාක සහ සත්ව කොටස් කියන දෙකම ආහාරයට ගන්නවා. අල වර්ග හාරගෙන කනවා. මඤ්ඤොක්කා, බතල, ගහල වගේ අල වර්ග කන්න ප්‍රිය කරනවා ඌරා. හැබැයි ඒ වගේම සර්පයින් වගේ විවිධ සතුන් අල්ලාගෙනත් කන්න ඌරා ප්‍රිය කරනවා. එහෙනම් ඌරා කියන්නේ සර්වභක්ෂක සතෙක් අවසානයේ. ඊළඟට එළුවා සිව්පා සතෙක් මවගෙන් පැටියෙකු හැටියට ඉපදෙනවා. ඊට පස්සේ මවගෙන් කිරි බීලා කාලයක් තම මව ඇසුරේ වර්ධනය වුණාට පස්සේ එළුවා ආහාරයට ගන්නේ ශාක කොටස්, තනකොළ, කොළ වර්ග ආහාරයට ගන්නවා නේද? කුඩා පැලෑටි වල තියෙන තනකොළ කොළ වර්ග ආහාරයට ගන්නවා වගේම අපි කොස්කොළ වගේ විශාල ගස්වල කොළ එයාට කපලා දුන්නාම ආහාරයට ගන්නවා. එළදෙන ගවයා පැටියෙක් හැටියට ඉපදෙනවා. අපි දැකලා තියෙනවා එළදෙනට ලොකු බඩක් තියෙනව නේද? එක පැටියෙක් තමයි ඉපදෙන්නේ. පැටියෙක් හැටියට ඉපදිලා මේ සිව්පා සත්වයා මවගෙන් කිරි බීලා ගොඩක් ලොකු වෙනකන් වර්ධනය වුණාට පස්සේ ටිකෙන් ටික හුරු වෙනවා තනකොළ ආහාරයට ගන්න. එතකොට ගවයා එළදෙන මේ අය ආහාරයට ගන්නේ තනකොළම පමණයි. ඔවුන් සත්ව කොටස් ආහාරයට ගන්න කණ්ඩායමක් වෙන්නේ නැහැ. ඊළඟට මීයා තම මවගෙන් පැටවුන් හැටියට ඉපදිලා අම්මගෙන් කිරි බීලා කුඩා කාලේ වර්ධනය වෙලා පස්සේ කාලෙකදී ශාක කොටස් ආහාරයට ගන්න සහ සත්ව කොටස් ආහාරයට ගන්න සතෙක් බවට පත් වෙනවා. දැන් අපි හිතමු කරවල කෑල්ලක් වගේ දෙයක් අහු වුණොත් මීයා ආහාරයට ගන්නවා.
ඒ වගේම අල වගේ ශාකමය ආහාරත් මීයෝ ආහාරයට ගන්නවා. ඊළඟට වඳුරා. වඳුරා මවගෙන් පැටියෙකු හැටියට ඉපදෙනවා. ඊට පස්සේ ඉපදුණු පුංචි පැටවා මවගේ කිරි බීලා වඳුරා කියන්නේ නිකන් ටිකක් මිනිස්සෙක් වගේමනේ නේද? එයා ගස් උඩ යනවා, පැටියා වඩාගෙන පැටියා බඩේ එල්ලගෙන තමයි එයා ගමන් කරන්නේ. මහා වැඳිරිගෙන් අම්මගෙන් වඳුරු අම්මගෙන් කිරි බීලා තමයි කුඩා පැටවුන් පෝෂණය වෙන්නේ. ඉතින් වර්ධනය වුණාට පස්සේ වඳුරන් ආහාරයට ගන්නේ ශාකවල කොටස්. පළතුරු වර්ග, ශාකවල කොළ ආහාරයට ගන්නවා. ඒ වගේම රිලවත් වඳුරා වගේම සත්වයේ පාටෙන් පොඩි වෙනසක් තියෙනවා. වඳුරා කළු පැහැයට හුරුයි. රිලවට වඩා ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. රිලවා ඊට වඩා ටිකක් පුංචි සතෙක් වර්ධනය වුණාට පස්සෙත් පැහැයෙනුත් කළු පාටට වඩා පාට අඩු නේද? සුදුම නෙමෙයි. සුදට හුරුයි කහ පාට දුඹුරු පාට වගේ පාටක වඳුරට වඩා ටිකක් කුඩා සතෙක්. එතකොට හැබැයි වඳුරාගේ හැඩයමයි වඳුර වගේමයි. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. එතකොට මේ අය පැටවුන් විදියට බිහි වෙලා මවගෙන් කිරි උරා බීලා පසුව ශාක භක්ෂක සතුන් විදියට ඔවුන් ශාකමය ආහාර වැඩිපුර අරගෙන ජීවත් වෙනවා. ඇතැම් විට රිලවණන් ඊට වඩා ටිකක් වෙනස් ආහාරයක් ලැබුණත් ආහාරයට ගන්න කෙනෙක් වඳුර වගේ නෙමෙයි. රිලවා විවිධාකාරයේ ආහාරයට ගන්නවා. ඊළඟට නරියා කියන්නේ අපි නරියා කියනකොටම අපිට මතක් වෙනවා අර අපේ සංස්කෘතියේ නේද නරියා වගේ කපටි කියලා කියන්නේ නේද? කපටි සතෙක්. ඒ කියන්නේ සතුන් අල්ලාගෙන කන්න කපටි උපක්‍රම යොදන සතෙක් හැටියට ප්‍රසිද්ධයි. බල්ලා වගේමයි. හැබැයි බල්ලට වඩා විශාල වලිගයක් තියෙනවා. ඒ වගේම මේ මුඛය කොටස, කට තියෙන කොටස නාසයත් එක්ක ඒ කොටස බල්ලට වඩා ටිකක් වැඩියෙන් දිගක් තියෙනවා. බල්ලට වඩා පොඩි වෙනස්කමක් තියෙනවා. බැලු බැල්මටම බල්ලෙක් වගේ. බල්ලට වඩා පොඩි වෙනස්කමක් තියෙනවා. විශාලත්වයෙන් වැඩි වෙන්න පුළුවන් බල්ලෙකුට වඩා නරියෙක්. නරියා පැටියෙක් විදියට ඉපදිලා මවගෙන් කිරි උරා බීලා බල්ලෝ හැදෙනවා වගේමයි. පසු කාලීනව නරියා සතුන් පමණක් අල්ලාගෙන කන සතෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මාංශ භක්ෂක සතෙක් බවට පත් වෙනවා. දැන් අපි අහලා තියෙනවනේ නරියා මිදි කඩා ගන්න උඩ පැන්න කියලා නේද? දැන් ඒ කතාව මේ විද්‍යාත්මක කාරණේ හැටියට නම් බොරුවක්. ඒක හදපු කතාවක්. නරියා කියන්නේ ශාක කොටස් නෙමේ සත්ව කොටස් ආහාරයට ගන්නා සතෙක්. සතුන් අල්ලාගෙන කනවා. එහෙම නැත්නම් විශාල සතෙක් අල්ලා ගනිපු මාංශ කොටස් පසුව ආහාරයට ගන්න සතෙක් වෙනවා නරියා කියන සතා. සිව්පා සතෙක්. ඊළඟට වලසා කියන්නේ සිව්පා සතෙක්. කකුල් 4ක් තියෙනවා. වලසා කුඩා කාලේ අම්මගෙන් කිරි බීලා වර්ධනය වෙන සතෙක්. කොටියා සහ දිවියා කියලා නේද? අපේ රටේ කොටියා කියලා අපි කිව්වට අපේ රටේ වැඩියෙන්ම ඉන්න සත්ත්ව කොටාසයක් තමයි දිවියා. ඉතින් මේ කොටියා කියලා කිව්වත් කමක් නැහැ මේ සතා. මේ කොටියත් පූසෙකුගේ හැඩහුරුකමමයි. හැබැයි විශාලත්වයෙන් වැඩි නේද? බල්ලෙකුටත් වඩා ගොඩක් ලොකුයි. මවගෙන් පැටියෙකු හැටියට ඉපදෙන කකුල් 4ක් තියෙන සිව්පා සතෙක්, ක්ෂීරපායි සතෙක්. හැබැයි ක්ෂීරපායි සතෙක් වුණාට පසු කාලීනව ශාක කොටස් ආහාරයට ගන්නේ නැති මස් ආහාරයට ගන්න සතෙක් බවට පත් වෙනවා. සතුන් අල්ලාගෙන ආහාරයට ගන්නා සතෙක් වෙනවා කොටියා. ඊළඟට
තවත් සිව්පා සතෙක් තමයි ශීරපායි සතෙක් ගෝනා කියන්නේ. ගෝනා. ගෝනාගේ විශේෂත්වය තමයි අං තට්ටුව නේද? ගෝනට දැවැන්ත අං තට්ටුවක් තියෙනවා. අං දෙකක් නෙමෙයි. අං තට්ටුවක් කියලා කියන්නේ අං කිහිපයක් අර ගහක අත්තක් බෙදිලා ගියපු ආකාරයට විශාල අං කිහිපයක් දිගට තියෙන සතෙක් තමයි. ඒ කියන්නේ එක අංගක් නෙමෙයි. ඒක නැවත නැවත කොටස් කීපයකට බෙදිලා අං තට්ටුවක් තියෙන සතෙක්. මේ සතාත් ඉපදෙනකොට අං තට්ටුවක් නැහැ. පසු කාලීනව තමයි අං ඇදෙන්නේ. පොඩි කාලේ අම්මගෙන් පැටියෙක් හැටියට ඉපදිලා කිරි බීලා වැඩෙන සිව්පා සතෙක්. පස්සේ අං එනවා. ඒ වගේම ගෝනා ශාක ආහාරයට ගන්න සතෙක්. තනකොළ කාලා හැදෙන ගවයෙකුට සමාන සතෙක්. එතකොට මුවෙකුට වඩා ප්‍රමාණයෙන් විශාලයි ගවයෙක් තරම් විශාල වෙන සතෙක්. දැන් ඊළඟට ඉන්නේ මුවා. මුවා ප්‍රමාණයෙන් ගෝනට වඩා කුඩා සතෙක්. මුවා කියන්නේත් සිව්පා ශීරපායි සතෙක් මවගෙන් පැටියෙක් හැටියට ඉපදිලා කිරි බීලා වර්ධනය වෙලා පසු කාලීනව ශාක ආහාරයට ගන්නා සතෙක් බවට පත් වෙනවා. ශාක භක්ෂක සතෙක් බවට පත් වෙනවා. ගෝනා කියන්නේ ගොඩක් අහිංසක සතුන්. තවත් සතෙකුට හෝ මිනිසෙකුට කරදරයක් හිරිහැරයක් කරන සතුන් නෙමෙයි වනාන්තරවල ජීවත් වෙන්නේ. මුවාටත් ගෝනට වගේම ලස්සන අං තට්ටුවක් තියෙනවා. එක අංගක් දෙකක් නෙමෙයි. ඒ අං නැවත බෙදී ගිහින් අර ශාකයක අත්තක් වගේ අතු දෙකක් වගේ බෙදී ගියපු අං තට්ටුවක් දකින්න ලැබෙනවා මුවාට. මත්ස්‍ය වර්ග අපි දන්නවා තෝරා, ඩොල්ෆින්, තල්මසා. මෙන්න මේ සතුන් සාගරවල මුහුදේ ජීවත් වෙන සතුන් මොවුන් ශීරපායි සතුන් වෙනවා. මවගෙන් කිරිබී වැඩෙන සතුන් වෙනවා. ඉතින් මේ දැන් මෝරා ගැන අපි දන්නවා. දැන් මේ පින්තූරෙත් තියෙනවා දත් රාශියක් තියෙන සතෙක්. එතකොට කිරිබී වැඩුණාට පස්සේ මසුන්ගේ සාමාන්‍ය ස්වභාවය තමයි තවත් කුඩා මසුන් අල්ලාගෙන කාලා තමයි මේ දැවැන්ත මසුන් හැටියට මොවුන් වර්ධනය වෙන්නේ. හැබැයි කුඩා කාලේ කිරි බීලා වර්ධනය වෙන ශීරපායි සතුන්. වෙනත් කියන කාණ්ඩයේ යටතට අපි දැම්මා වවුලා. එතකොට ශීරපායි සතුන් යටතේ සිව්පා සතුන් ගැන සාකච්ඡා කරා. ශීරපායින් ඊළඟට මත්ස්‍යයින් ශීරපායින් ගැන සාකච්ඡා කරා. ඊළඟ කොටස හැටියට වෙනත් කියන මාතෘකාව යටතේ අපි වවුලා ගැන සාකච්ඡා කරනවා. වවුලා කියන්නේත් මවගෙන් පැටියෙක් හැටියට ඉපදිලා මවගෙන් කිරි උරා බීලා වර්ධනය වෙලා පසු කාලීනව විශේෂයෙන්ම පළතුරු ආශ්‍රිත ශාක වල යුෂ සහ පළතුරු වර්ග ආහාරයට ගන්නේ. රාත්‍රී කාලයේ තමයි වවුලා සැරිසරන්නේ. දිවා කාලේ ආලෝකය තියෙන වෙලාවට අවරශ්මිය තියෙන වෙලාවට අඳුරු ගුහාවක අඳුරු ස්ථානයක එල්ලිලා ඉන්නවා. මෙයාගේ තවත් විශේෂත්වයක් තමයි එල්ලිලා ඉන්නේ. එල්ලිලා ඉඳලා පියාඹනවා. දැන් පියාඹුවට වවුලට අපි කියන්නේ ශීරපායි සතෙක් කියලාම විතරයි. පියාඹනවා වුණාට වවුලා පක්ෂියෙක් වෙන්නේ නැහැ. පක්ෂියෙකුගේ ලක්ෂණ නෙමෙයි වවුලට තියෙන්නේ. මේ වවුලගේ තියෙන්නේ පියාපත් නෙමෙයි. තමන්ගේ ශරීරෙම සම තමයි පියාපත් විදියට වවුලා පාවිච්චි කරන්නේ. ඉතින් වවුල වර්ග කීපයක් ඉන්නවා. මා වවුලා, කුඩා වවුලා කියලා ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් වවුලා උඩක එල්ලිලා තමයි ඉන්නේ. වවුලාගේ පාද තිබුණට පාද වලින් එල්ලිලා තමයි වවුලා ඉන්නේ. ඉතින් ශීරපායි සතෙක්, පක්ෂියෙක් නොවන සතෙක්, පැටවුන් බිහි කරන
සතෙක් තමයි වවුලා කියන්නේ. එතකොට පියාඹන ශීරපායි සතෙක් කවුද කියලා ඇහුවොත් අපේ රටේ ඉන්න පියාඹන්න පුළුවන් ශීරපායි සතා තමයි වවුලා. පක්ෂීන් ගැන සාකච්ඡා කරමු. දැන් මේ සතුන්ගේ ලක්ෂණ, ශාරීරික ලක්ෂණ, බාහිර ස්වභාවයන් ගැන තමයි මේ සාකච්ඡා කරමින් යන්නේ. පක්ෂීන් වර්ග කිහිපයක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. පියාඹිය හැකි පක්ෂීන්, පියාඹිය නොහැකි පක්ෂීන් ඉන්නවා. ඒ වගේම ඉඳහිට පියාඹන පක්ෂීනුත් ඉන්නවා. දැන් පක්ෂියෙක් නම් අනිවාර්යෙන් පියාඹන්න ඕන කියලා එකක් නැහැ. පියාඹීමට හැකි පක්ෂීන් වගේම පියාඹීමට නොහැකි පක්ෂීන් ඉන්නවා. හැබැයි පක්ෂියෙකුගේ ලක්ෂණ සියල්ලම තියෙනවා නම් අපි පක්ෂියෙක් කියනවා. පියාඹන්න පුළුවන් වුණාට වවුලට පක්ෂියෙක් කිව්වේ නෑ අපි. පියාඹන්න බැරි වුණා කියලා පක්ෂියෙක් නෙමෙයි කියන්නෙත් නෑ. පියාඹීම විතරක් නෙවෙයි පක්ෂියෙකුගේ තවත් ලක්ෂණ තියෙනවා. පක්ෂියෙකුට කටක් වෙනුවට හොටයක් තියෙනවා. ඉතින් වවුලට හොටයක් නැති නිසා එයා පක්ෂියෙක් උනේ නැහැ. ඊළඟට පියාපත් තියෙනවා. මේ ප්‍රසිද්ධම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. ඊළඟට පක්ෂියෙකුට බෑ ඇස් කරකවල බලන්න. බෙල්ල හරවලා තමයි පක්ෂියෙක් බලන්නේ. දැන් පක්ෂීන් නිතරම එක විදියකට ඉන්නේ නැහැ. එයාලා නිතරම ඔළුව එහාට මෙහාට හරවනවා. පිටිපස්සට හරවනවා. එහෙම කරන්නේ ඒ අයට මේ පරිසරය දැක ගන්න ඕන නිසා. දැන් අපිට නම් එක විදියකට හිටියට මෙහෙම ඇහැ කරකවල බලන්න පුළුවන්. හැබැයි පක්ෂීන්ට බෑ ඇස් කරකවල බලන්න. පක්ෂීන් හිස හරවල තමයි විවිධ කෝණවලට අනුව විවිධ තැන් දිහා බලන්න වෙන්නේ. උඩ බලන්න, පිටිපස්ස බලන්න, පැත්ත බලන්න, ඉදිරිය බලන්න. ඇස් කරකවන්න බැරි නිසා බෙල්ල හරවන්න වෙනවා. පියාඹිය හැකි පක්ෂීන් ඉන්නවා. පියාඹීමට නොහැකි පක්ෂීන් ඉන්නවා. ඒ වගේම ඉඳහිට පියාඹන පක්ෂීන් ඉන්නවා. පියාඹන්න පුළුවන්. ඒ වුණාට යාලා වැඩිපුර පියාඹන්නේ නැහැ. බලමු අපි ඒ කවුද කියලා. පියාඹිය හැකි පක්ෂීන් තමයි වැඩිපුර ඉන්නේ මං හිතන්නේ. වැඩිපුරම පරිසරයේ දකින්න ලැබෙන්නේ පියාඹන පක්ෂීන්. ඒ යටතේ ගිරවා එක්කෙනෙක්. ගිරවට අපි දන්නවා රතු පාට වක් වෙච්ච හොටයක් තියෙනවා. ඒ හොටෙන් විවිධ දේවල් කපන්න පුළුවන් හොඳට නේද? ගිරවා කොළ පාට සතෙක් කියලා අපි දන්නවා. ගිරවා සම්පූර්ණයෙන්ම ශාක භක්ෂකයි. හැබැයි කුඩා කාලේ ගිරවුන්ගේ දෙමාපියන් පැටවුන්ට ගෙනත් දෙනවා පණුවන් වගේ සතුන්. අර පියාපත් ශක්තිමත් වෙන්න, වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගන්න වෙන්නේ නැති මං හිතන්නේ. හැබැයි එහෙම කුඩා කාලේ එහෙම කෑවා කියලා පසු කාලීනව එයා සතුන් අල්ලගෙන කන සතෙක් වෙන්නේ නැහැ. විශේෂයෙන් ධාන්‍ය වර්ග සහ පළතුරු වර්ග ආහාරයට ගන්නා සතෙක් බවට පත් වෙනවා ගිරවා. ඊළඟට කපුටා. කළු පාට සතෙක්. දැන් ගිරවා නම් බෙන්වලනේ. දැන් සමහර ගස්වල බෙන්වල තමයි බිත්තර දාන්නේ. දැන් පක්ෂීන්ගේ විශේෂම ලක්ෂණය තමයි බිත්තරයකින් තමයි ඉපදෙන්නේ. දැන් කපුටත් එහෙමයි බිත්තරයකින් ඉපදෙන්නේ පක්ෂියෙක් නිසා. ඒ වගේම මේ කපුටා කූඩු හදනවා. කපුටා කූඩුවක් හදනවා. ගිරවා කූඩුවක් හදන්න නැති වුණාට කපුටා කූඩුවක් හදනවා. ඒ කූඩුව ඉතාසියුම් ලස්සන කූඩුවක් නෙමෙයි. කෝටු කෑලි දාලා ටිකක් අර දැක්ක ගමන් ලස්සනයි කියලා හිතන කූඩුවක් නෙමෙයි. හැබැයි ශක්තිමත් කූඩුවක් නිර්මාණය කරනවා. කපුටා කුඩා කාලේ ඉඳලම සත්ව ආහාර වගේම ශාකමය ආහාර කියන ආහාර වර්ග දෙකම ගන්න සතෙක්. දැන් ගස් ලැබු ගහක ගස් ලැබු ගෙඩියක් ඉදලා තිබුණත් ඊළඟට වැලවරකා ගෙඩියක් ඉදලා තිබුණත් ඒකත් කනවා. ඊළඟට සතෙක් මැරිලා හිටියොත් ඊළඟට අපි මාළු කෑල්ලක් නේද අපි දැකලා තියෙනවානේ.
මාළු මාමා මාළු සීයා ආවම ඒ අපට දෙන මාළු ටික ඇරෙන්න ඒ මාමා කපලා විසි කරන කෑලි ටික අරගෙන යන්න කාක්කෝ එනවා. එතකොට ඔවුන් ආහාරයට ගන්නවා සත්ව කොටස්. ඒ වගේම ශාක ද්‍රව්‍යත් ආහාරයට ගන්නවා. ඉතින් මේ කපුටා සත්ව කොටස් කන නිසා පරිසරය පිරිසිදු කරන කෙනෙක් හැටියට සලකනවා. දැන් පාරක සතෙක් මැරිලා හිටියොත් ඒ මැරිච්ච සතා එතනින් ඉවත් කරන්න නේද? එක්ක කාලා ඉවත් කරනවා, එක්ක ගෙනිහින් දානවා වෙන තැනකට නේද? එහෙම කරන්න. දැන් මීයෙක්, ගෙම්බෙක් ඒ වගේ ගොළු බෙල්ලේ මොකෙක් හරි සතෙක් තැලිලා බිම වැටිලා හිටියොත් දැන් අපිට ගඳයි, අපිට කැතයි, එතන යන්න බෑ. අස් කරන්න කෙනෙක් නැති වුණොත් දැන් මෙන්න මේ ඉවත් කරන වැඩ කොටස බාරගන්නේ කපුටා. කපුටා මේ සත්ව මලකුණු ඉවත් කරනවා. එයා කන්න අරන් යන්නේ. එතකොට සියල්ලම කෑවේ නැතත් ඒ ස්ථානෙන් පැත්තකට අරන් දානවා. ඊළඟට කුරුළු ගොයා. කුරුළු ගොයා පක්ෂියෙක් බිත්තරයකින් ඉපදිලා සත්ව කොටස් ආහාරයට ගන්න සතෙක් බවට පත් වෙනවා අවසානයේ. ඊළඟට මයිනා. මයිනා පක්ෂියෙක්. මයිනව හඳුන ගන්න පුළුවන් හොටයයි ඇහැ ළඟයි පාද කහ පාටයි. දැන් කපුටගේ පාද කළු පාටයිනේ මුළු කපුටම. හැබැයි ගිර වගේ පාද කළු පාට නැහැ. කහ පාටට හුරුයි. මයිනාගේ හොටය සහ පාද කහ පාටයි. මයිනා කළු පාට නැහැ. මයිනා දුඹුරු පැහැයට හුරු පැහැයක් තියෙන්නේ. කළු පාට නැහැ. එතකොට මයිනා ගන්න ආහාර මොනවද? මයිනා සර්වභක්ෂක සතෙක්. මයිනා සතුන් පණුවන් වගේ සතුන් ආහාරයට ගන්නවා වගේම මයිනා කොච්චි මිරිස් වගේ ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නවා. විශේෂයෙන් කොච්චි වර්ග, මිරිස් වර්ග කොච්චි ආහාරයට ගන්න හරිම ප්‍රිය කරනවා. ඒ කොච්චිවල කොච්චි කරල පිටින් ගිලිනවා. හපලා කන්නේ නේද? දැන් අපිට නම් කොච්චි මිරිස් සැරයිනේ. මයිනට සැර නැහැ. එයා ගිලිනවා. ඊට පස්සේ කොච්චි කරල් ගිල්ලට පස්සේ දැන් පැහුණු ඉදුණු කොච්චි කරල්නේ එයා කන්නේ. එතකොට ගිල්ලට පස්සේ එයා දැන් ශරීරයෙන් මේ ටික ඉවත් කරනෝනේ යම් වෙලාවක. ඒ කරන්නේ එතන ඉඳන්ම නෙමෙයිනේ වෙනත් තැනක අත්තක් උඩ ශාකයක් උඩ කොහේ හරි ඉඳගෙනනේ. එතකොට එතන බිමට වැටෙන ඒ කොටස් ටික ඇතුලේ අර කොච්චි වල ඇට තියෙනවා. ඒ කියන්නේ බීජ. ඒ බීජ ශරීර අභ්‍යන්තරය හරහා ගියා කියලා ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. එතකොට අද කාලා අද හවස හෝ හෙට වෙනකොට ඒක අනිත් පැත්තෙන් එළියට ආවට ඒ බීජ ජීර්ණය වෙන්නේ ඒ උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. ඊට පස්සේ බිමට වැටෙන බීජ එතන පැලවෙනවා. එතකොට මේ මයිනා අපිට සලකන්න පුළුවන් අර බීජ ගෙනihin තව තැනක පැල කරන්න. විශේෂයෙන් කොච්චි ගැන ඊටාම පැහැදිලිව ඔහු ඒ වැඩේ කරනවා. බීජ තවත් තැනකට ගෙනihin දාලා පැල කරන කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. දැන් ගිරවත් එහෙමනේ වී කරල් ආඹ වගේ දේවල් වල බීජ වෙනත් තැනකට ගෙනihin දාලා පැල කරන කෙනෙක්. ඊළඟට වැහිලිහිනියා. වැහිලිහිනියා අපි දැකලා තියෙනවා. වැස්සක් එන බව අපට කියන්න නේද? පරිසරය අඳුරු කරගෙන සිසිල් වේගෙන එනකොට හුලං හමනකොට මෙන්න මේ වෙලාවට අහසේ හරිම සතුටින් කෑ ගහ ඉහළ අහසේ පියාසර කරනවා වේගෙන්. මේ එක වැහිලිහිනියෙක් නෙමෙයි ගොඩාක් අය. ඉතින් මෙයාගේ නමම වැහිලිහිනියානේ. වැහිලිහිනියා කියන නම ලැබිලා තියෙන්නේ ඒ නිසා වෙන්නේ නැති. ඒ වැස්ස ආරම්භෙදී මෙයාගේ සංදර්ශන බලා ගන්න පුළුවන් අහස දිහා බලාගෙන ඉන්නකොට. ඉතින් මේ අය විශ්මිත කූඩුවක් නිර්මාණය කරනවා මැටි වලින්. වැහිලිහිනියා මැටි වලින් කූඩුවක් නිර්මාණය කරන කෙනෙක්. මඩවලවල් ළඟ මැටි ගෙනියන්න ආපු වැහිලිහිනියෝ අපිට දැක ගන්න පුළුවන් කුඩා පක්ෂියෙක්. මේ අය මැටි
අනලා ගුලියක් විදියට හදලා කට ඇතුලේ තියාගෙන ඇවිල්ලා අපේ සිවිලිමේ එහෙම නැත්නම් ස්ලැබ් එකේ ඒ වගේ යට තැනක මිනිස් වාසයක ආශ්‍රිතව තමයි මේ කූඩුව හදන්නේ. වෙනත් සතෙකුට ළඟා වෙන්න බැරි තැනක මේ දැන් වහලේ යටිපැත්තේ නේද? සිවිලිමේ යටිපැත්තේ ස්ලැබ් එකේ යටිපැත්තේ වගේ තැනක තමයි මේක බොහෝ විට නිර්මාණය කරන්නේ. මැටි ගුලි තියලා එකකට එකක් තියලා සම්බන්ධ කරලා හරිම ලස්සන කූඩුවක් නිර්මාණය කරනවා. ඉතින් මේකෙදී ඒ සතාගේ කෙල ඒ මැටි වලට මිශ්‍ර වෙලා මේ මැටි තවත් හද වෙලා ශක්තිමත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ කූඩුවේ එක තැනකින් කටක් තියෙනවා, දොරක් තියෙනවා ඇතුළට යන්න. ඒකෙන් ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම ඇතුළ පුළුන් වගේ විවිධ දේවල් දාලා හොඳට යහනාවක් වගේ සැපට ඉන්න උණුසුම් වෙලා ඉන්න පුළුවන් විදියට ඇතුළ නිර්මාණය කරනවා. ඉතින් මැටි වලින් කූඩුවක් නිර්මාණය කරන පක්ෂියෙක් තමයි වැහිලිහිණියා කියන්නේ. එයා ගොඩක් දක්ෂ සතෙක්. එතකොට ඒ කූඩුව තුල තමයි බිත්තර දාන්නේ. ඒ බිත්තර වලින් පැටවුන් එළියට එනවා. ඊළඟට උකුස්සා. උකුස්සා කියපු ගමන් අපට මතක් වෙනවා ඊතා ඉහළ අහසේ පියාඹලා අවසානයේදී අත්තටු නොගසා පාවෙන්න පුළුවන් පක්ෂියෙක්. උකුස්සා ටිකක් දැවැන්ත පක්ෂියෙක්. අනිත් සතුන්ට වඩා ටිකක් ලොකුයි. මේ සතා සතුන් අල්ලාගෙන කන සතෙක් නේද? තවත් සතුන් විශේෂයෙන් ඇදෙන සත්තු, සර්පයින් වගේ සත්තුන් අල්ලගෙන කනවා. තවත් සතුන් අහු වුණොත් අල්ලගෙන කනවා. උකුස්සගේ විශේෂත්වයක් තමයි අත්තටු නොගහ ඉහළ අහසේ නාද කරමින් පියෑඹීමට හැකියවීම. ඒ වගේම තියුණු පෙනීමක් තියෙන, ඊටා දුර ඈත තියෙන කුඩා දෙයක් බලන්න පුළුවන්. බිම ඉන්න පුංචි සතෙක්, ගෙම්බෙක් වගේ පුංචි සතෙක් ඊටා ඉහළ අහසේ පියාඹන උකුස්සට පේනවා. ඊටාම වේගෙන් පහළට ඇවිල්ලා අර සතාව අරගෙන නැවතත් ඉහළ අහසටම පියාඹලා යන්න උස ගහක් උඩට පියාඹලා යන්න පුළුවන්කම තියෙනවා උකුස්සට. උකුස්සා කූඩුවක් හදාගෙන ඉන්නවා, බිත්තර දාන්නේ රැට ඉන්නේ උස ගහක් උඩ, එහෙම නැත්නම් කන්දක මුදුන වගේ තැනක එයාගේ ආරක්ෂාවට රාත්‍රිය ගත කරන සතෙක්. එතකොට උකුස්සා මාංශ භක්ෂක සතෙක් කියලා අපි හඳුන්වනවා. රාජාලිය කියන්නේත් හොටය සහ ගෙල ප්‍රදේශය වෙනස්. දැන් උකුස්සා ටිකක් අලු පාටයි දුඹුරු පාටයි වගේ සතෙක්නේ. හැබැයි රාජාලිය කළු පාටට හුරු සතෙක්. හැබැයි හිස සහ හොටය වෙනස්. සුදු පැහැයක් සහ හොටය කහ පැහැයක් ගන්න සතෙක්. මේ රාජාලියත් අර උකුස්සගේ ලක්ෂණයමයි මාංශ භක්ෂක සතෙක්, සතුන් අල්ලාගෙන කන සතෙක්. උස තැනක කන්දක් මුදුනේ ඉහළ ගහක් මත තමයි මේ සතා ඉන්නේ. ඉහළ අහසේ පියාඹන සතෙක්. ඒ වගේම පිලිහුඩුවා ප්‍රමාණයට වඩා දිගු විශාල හොටයක් සහිත සතෙක්. එතකොට මෙයා දැක්ක ගමන් අපට මතක් වෙනවා මාළු අල්ලන් කනවා කියලා නේද? පිලිහුඩුවා මාංශ භක්ෂක සතෙක්, මාළු අල්ලගෙන කන සතෙක්. විශේෂයෙන්ම මෙයා ඉන්නේ කණ්ඩිවල, පස් කණ්ඩිවල බෙනයක. පස් කණ්ඩිවල හාරාගෙන තියෙන බෙනයක තමයි මෙයා ජීවත් වෙන්නේ. බිත්තර මගින් පැටවුන් හැදෙනවා. ආහාර හැටියට මාළු අල්ලගෙන කන එක තමයි කරන්නේ මාංශ භක්ෂක පක්ෂියෙක්. ඊළඟට කොහා අපි දන්නවා අවුරුදු කාලෙට කොහෝ කියලා අවුරුදු එන බව අපට කියන සතා. හරි මිහිරි නාදයක් තියෙන්නේ. හැබැයි කොහා කළු පාට එච්චර ලස්සන පක්ෂියෙක් නෙවෙයි. හඬ ලස්සන වුණාට මේ අය
කාලෙන් කාලයට තමයි අපේ ප්‍රදේශවලට එන්නේ සංචාරක ජීවිතයක් ගත කරන පක්ෂියෙක්. හැමදාම අපේ පරිසරයේ ඉන්න කෙනෙක් නෙමෙයි. කොහා බිත්තරයක් මගින් බෝ වෙන බිහි වෙන සත්වයෙක්. පියාඹීමට නොහැකි පක්ෂීන් ගැන අපි කතා කරමු ඊළඟට. පියාඹන්න බැරි සත්තු. පැස්බරා කියන්නේ පක්ෂියෙක්. පක්ෂියෙකුගේ සියලු ලක්ෂණ තියෙනවා. බිත්තරයකින් ඉපදෙනවා, හොටයක් තියෙනවා, පියාපත් තියෙනවා. ඒ ඔබට හඳුනා ගන්න පහසු කාරණා ටික මම කියන්නේ. ඊට වඩා විද්‍යාත්මක කාරණා මම කියන්නේ යන්නේ. පාද දෙකක් තියෙනවා ශක්තිමත්. ඒ පාද දෙකෙන් වේගෙන් දුවන්න පුළුවන්. වේගෙන් දුවන්න පුළුවන් පැස්බරාට. ඊළඟට කිවි කියන පක්ෂියා බිම ඇවිද යන්න පුළුවන් පක්ෂියෙක්. හැබැයි කුඩා පැස්බරාත් එක ගත්තොත් ගොඩාක්ම කුඩා පක්ෂියෙක්. පක්ෂියෙකුගේ ලක්ෂණ තියෙනවා. පියාපත් ස්වරූපයක් තියෙනවා, හොටයක් තියෙනවා. බිත්තරයකින් ඉපදෙන්නේ. මේ පක්ෂියාට පියාඹන්න බෑ. බිම ඇවිද යන පක්ෂියෙක්. පෙන්ගුයින් කියන්නේ පාද දෙකෙන් ඇවිද යන්න පුළුවන් පක්ෂියෙක්. හැබැයි පියාපත් දෙකක් වගේ ස්වරූපයේ කොටස් දෙකක් තිබුණට ඒ පියාපත් දෙකෙන් පියාඹන්න බෑ, ඉගිලෙන්න බෑ. ඒ අය පෙන්ගුයින්ලා වාසය කරන්නේ හිම පතනය වන සීත ප්‍රදේශවල, සීත රටවල් වල ලෝකේ. ඔවුන් පැටවුන් සමග එකට ජීවත් වෙනවා. බිත්තරයක් මගෙන් ඉපදිලා පැටවුන් ලෙස පක්ෂීන් හැටියට හොටයක් තිබුණට පියාපත් දෙකකට සමාන පියාපත් දෙකක් තිබුණට ඒකෙන් පියාඹන්න බැරි නිසා බිම ඇවිදිමින් ජීවිතය ගත කරනවා. ඉඳ හිට පියාඹන සතුන්. ඉඳ හිට පියාඹනවා. ඒ කියන්නේ නිතර පියාඹ ඉන්න අය නෙමෙයි. මේ අය පොළොවත් එක්ක සම්බන්ධතාවය වැඩි. මේ පක්ෂීන් හොටයක් තියෙනවා, පියාපත් තියෙනවා, පියාඹන්නට හැකියාවක් තියෙනවා. ඒ වුණාට දෙපයින් ඇවිදිමින් ජීවත් වෙන්නේ. බිත්තරයක් මගින් තමයි මෙලවට එන්නේ, බිහි වෙන්නේ. පළවෙනි එක්කෙනා තමයි කුකුලා. කුකුලා සහ කිකිලි. දැන් මේ කුකුලා බිහි වෙන්නේ බිත්තරයකින්. පියාඹන්න පුළුවන් වුණාට පියාඹින්නේ නැහැ. අතෑරලා ගෙදර වත්තේ ගම්වල සමහර වෙලාවට ඇති කරන කුකුල්ලු හැන්දෑවට ගහක් මතට පියාඹිනවා. එහෙම නැත්නම් බල්ලෙක් වගේ, නරියෙක් වගේ කවුරු හරි මෙයාව අල්ලගන්න එලවගෙන ආවොත් කුකුලට පුළුවන් වහලක් උඩට උනත් පියාඹන්න. එතකොට මේ වගේ පියාඹන්න පුළුවන් වුණාට කුකුලුවන් සාමාන්‍යයෙන් පියාඹමින් නෙමෙයි ජීවත් වෙන්නේ. බිම පොළව හාරලා, පොළව අවුස්සලා පණුවන් අහුලාගෙන කන සතුන්. කුකුලා අපි ධාන්‍ය වර්ගයක් ලබා දුන්නොත් එයත් ආහාරයට ගන්නවා. දැන් හාල් ටිකක් වගේ ඇට වර්ගයක් කුඩු කරලා දුන්නොත් කැබලි වශයෙන් ඒ අයට ඒකත් ආහාරයක් විදියට ගන්නවා. එතකොට කුකුලා සර්වභක්ෂක සතෙක් හැටියට තමයි හඳුන්වන්න වෙන්නේ. පණුවෝ වගේ කුඩා සතුන් අහුලාගෙන කනවා. ඒ වගේම ධාන්‍ය ආහාරයට ගන්න සර්වභක්ෂක සතෙක්. මොනරා හරිම ලස්සන සුන්දර පිල් කලඹක් තියෙන සතෙක් නේද? මොනරා පිරිමි සතාට පිල් කලඹක් තිබුණට ගැහැණු සතාට පිල් කලඹක් නැහැ. මොනරා අලංකාර සතෙක්, පරිසරය අලංකාර කරන සතෙක්. බිත්තරයක් මගින් බෝ වෙන්නේ, බිහි වෙන්නේ. මේ මොනරා ආහාරයට ගන්නෙ මොනවද? සතුන් අල්ලාගෙන කනවා. සර්පයින්, ගැඩවිලුන් වගේ සතුන් අල්ලාගෙන ආහාරයට ගන්නවා. හැබැයි ඒ වගේම පලා වර්ග, කොළ වර්ග ආහාරයට ගන්නවා. සමහර වෙලාවට අපි වගාවට පවා හානි කරනවා මොනරා ඇවිල්ලා. මොනරා අපි වගා කරන වගාවේ දලු කොළ කාලා දානවා.
පලාපාත්තියක් නම් මොනරෙක්ගෙන් බේර ගන්නම අමාරුයි මොනරෙ ඉන්න ප්‍රදේශයක. එතකොට මේ අය අපි දන්නවා ශාකමය ආහාර සහ සත්වාහාර දෙකම ලබා ගන්න සතෙක් නිසා සර්වභක්ෂක පක්ෂියෙක් හැටියට කුකුල වගේම මොනරා හඳුන්වන්න පුළුවන්. කොරවක්කා. කොරවක්කත් පක්ෂියෙක් බිත්තර මගින් ඉපදෙන පොළොව සමග තමයි නිතර ජීවිතය ගත කරන්නේ. පොළොවේම පඳුරක් අස්සේ වගේ ආරක්ෂිත තැනක බිත්තර දානවා, බිත්තර ආරක්ෂා කරනවා. මේ කොරවක්කා ඉඳ හිට පියාඹනවා. සතෙක් අල්ල ගන්න ආවොත් පොඩ්ඩක් පියාඹලා ගිහින් ආයෙත් දුවලා යන ගමන් හැබැයි ඉහළට පියාඹන්නත් පුළුවන්. ඉහළ අහසේ පියාඹන්නේ නැහැ. යම් ඉහළ තැනකට පියාඹන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හංසයා සහ තාරාවා දෙන්න ගැනම එකට කතා කරමු. හංසයා තාරාව කියන දෙන්නම ජලයේ පිහිනමින් ජලය මතු පිට පිහිනමින් ජීවත් වෙන සතුන්. හංසයා අපි දන්නවා සුදු පාටයි, තාරාවත් සුදු පාට සහ තවත් දුමුරු පැහැයට හුරු තාරාවන් අපි දැකලා තියෙනවා. මේ දෙන්නට හොටයක් තියෙනවා දෙන්නටම. තාරාව හංසයා අතර වෙනස තමයි දුවේ පුතේ හංසයාගේ බෙල්ල දිගයි තාරාවට වඩා. තාරාව කියන්නේ දිග බෙල්ලක් තියෙන සතෙක් නෙමෙයි, පක්ෂියෙක් නෙමෙයි. හැබැයි හංසයාගේ හරි ලස්සන හැඩයක් එක්ක දිග බෙල්ලක් තියෙනවා. දැන් මෙන්න මේ දෙන්නගේ වෙනස හඳුන ගන්න. මේ අයට පාදවල පිහිනා යාමට හැකියාව තියෙන අර ඇඟිලි දෙකක් අතර සමෙන් බැඳුණු පටලයක් සහිත පාද දෙකක් තියෙනවා. ඇවිද යන්නත් පුළුවන්, පිහිනා යන්නත් පුළුවන්. ඒ වගේම තාරාවට හංසයට පියාඹලා යන්නත් පුළුවන්. හැබැයි වැඩිපුරම ඉන්නේ බිම ඇවිදිමින් සහ ජලය මතු පිට පිහිනමින් තමයි ඉන්නේ. එතකොට ඒ ජලය ආශ්‍රිත සතුන් අල්ලාගෙන ආහාරයට ගන්න මොවුන් පුරුදු වෙලත් ඉන්නවා. ඊළඟට මත්ස්‍යයන් ගැන කතා කරමු. මත්ස්‍යයන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි සාකච්ඡා කරනවා. මිරිදිය මසුන් සහ කරදිය මසුන්. මිරිදිය මසුන් කියලා කියන්නේ කවුද? කරදිය මසුන් කියලා කියන්නේ කවුද කියලා තේරුම් ගනිමු ඉස්සර වෙලාම. මිරිදිය මසුන් කියලා කියන්නේ දුවේ පුතේ ගොඩබිම් ජලාශවල ජීවත් වන මසුන්ට. මිරිදිය කියලා කියන්නේ ගොඩබිම් ජලාශවල ජලය. ගංගාව, ඇල, දොළ, පොකුණ, වැව, ලිඳ. මෙන්න මේ වගේ ගොඩබිම පවතින ජලයට කියනවා අපි මිරිදිය කියලා. ඉතින් අපි දන්නවා වැව්වල, ගංගාවල, ඇලේ දොලේ විවිධ මත්ස්‍ය වර්ග රාශියක් අපි දන්නවා. හැබැයි ඒ වර්ග ගොඩබිම් ජලාශවලටම පමණක් සීමා වූ මත්ස්‍ය වර්ග. එතකොට ඔවුන්ට බෑ මුහුදේ ජීවත් වෙන්න. එතකොට මුහුදේ ජීවත් වෙන්නේ වෙනම කණ්ඩායමක්. මුහුදට කියන්නේ කරදිය කියලා. කරදිය කියන්නේ මුහුදු ජලය. මුහුදු ජලයේ ජීවත් වන වෙනම මත්ස්‍ය කණ්ඩායමක් ඉන්නවා. එතකොට මුහුදේ ඉන්න මාළුවෙක් අල්ලගෙන ඇවිල්ලා අපේ වැවකට, ඇලකට, දොලකට දැම්මොත් සමහර වෙලාවට ඔවුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා ඒ ජලාශයේ. මොකද ලුණු සහිත ජලයේ ජීවත් වෙන්න හුරු වෙච්ච මාළුවට අපේ සාමාන්‍ය අපේ ලිඳක, ඇලක, දොලක, වැවක තියෙන ජලයේ ජීවත් වෙන්න අමාරු වෙන්න පුළුවන්. ගොඩබිම් ජලාශයක සිටින මාළුවෙක් අල්ලලා මුහුදට ගෙනihin දැම්මොත් අධික ලුණු ගතිය නිසා ඒ මාළුවට ජීවත් වෙන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ පරිසර තත්වයන් දෙකක් ඉතා පැහැදිලිව ගොඩබිම ජලය සහ මුහුදු ජලය කියන්නේ ඊට අනුව හැඩ ගැහුණු වෙනම මත්ස්‍ය වර්ග ඉන්නවා මුහුදේ සහ ගොඩබිමේ. මිරිදිය මසුන්. මිරිදිය මසුන් කියලා කියන්නේ ගොඩබිම් ජලාශවල ගංගාවේ, ඇලේ, දොලේ, වැවේ, පොකුණේ, ලිඳේ වගේ ගොඩබිම් ජලාශවල ජීවත් වෙන මසුන්. ආඳ ගැන අපි දන්නවා මත්ස්‍යයෙක්. ඒ වගේම ලිස්සන සුළු සමක් තියෙනවා. අතින් අල්ල ගන්න බෑ, ලිස්සල යනවා. එතකොට මේ ඔහුට දැන් ආඳට ජීවත් වීමේ
තර්ජනයක් නැහැ. වෙන සතෙකුට ලේසියෙන් පහසුවෙන් අල්ල ගන්න බෑ. මිනිසෙකුටවත් අල්ලලා අල්ල ගන්න බෑ. ලිස්සලා යන්න පුළුවන් නිසා. ඉතින් ඒ සතාට ජීවත් වෙන්න ලැබිලා තියෙන වරප්‍රසාදය නේද? ඒ ලිස්සා යාමේ හැකියාව නිසා ඒ සතාට ජීවිතේ බේරගෙන අනිත් සතුන්ගෙන් මිනිසුන්ගෙන් බේරලා ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ලූලා කියන්නේ ගොඩබිම ජලාශවල ජීවත් වෙන සතෙක්. මත්ස්‍යයෙක්. මඟුරා කියන්නේ මඟුරාගේ මුව හිස ප්‍රදේශයේ මේ පින්තූරේ හොඳට බලන්න. මඟුරාට පුළුවන් මේ තව සතෙක් එක්ක සටන් කරන්න. ඉදිරියෙන් තියෙන දල වගේ කොටසක් අනිත් මත්ස්‍යයින්ට වඩා පොඩි වෙනසක් නේද? දැක්කම බයක් හිතෙනවා අපිට. ඉතින් ඒ මඟුරා ඊළඟට බුලත් අපයා. බුලත් අපයා කියනකොට අපිට මතක් වෙනවා අපේ ඒකදේශික මත්ස්‍යය කියන එක. ඊළඟට හුංගත් මඟුරා වගේම අර ඉදිරිපස මුව ප්‍රදේශයේ දල වැනි කොටස් සහිත සතෙක්. ඊළඟට කණයා කියන්නේ හිස ප්‍රදේශයේ ටිකක් ඇඟට වඩා ලොකු මත්ස්‍යයෙක්. ඒ මත්ස්‍යයත් ගොඩබිම් ජලාශවල දකින්න ලැබෙන මත්ස්‍යයින්. කරදිය මසුන් මුහුදේ ජීවත් වෙන මාළු. අපි මාළු ගන්නකොට නේද? අපි ආහාරයට ගන්න මාළු ගන්නකොට මාමගෙන් සීයාගෙන් මාළු ගන්නකොට මාළු තියෙන කඩේට ගිහින් ගන්නකොට අපිට ඇහෙනවා එක එක නම් කියලා මාළු හඳුන්වනවා. එතකොට ඒ දීවරයින් අතරේ එදා ඉඳලම අතීතේ ඉඳලම හඳුන්වන නම් පට බැඳුණු නම් විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ මාළුන් හඳුන්වන්නේ. එතකොට ඊට අමතරේ තවත් විශාල සංඛ්‍යාවක් ආහාරයට ගන්නා මසුන් ඇරෙන්න තවත් මත්ස්‍ය වර්ග දහස් ගණනක් මුහුදු පරිසරයේ ජීවත් වෙන මුහුදු ජලයේ. හුරුල්ලා, බලයා, මඩු මාළුවා කියලා අපි අහලා තියෙනවානේ. මෝරා, සාලයා, තෝරා. ඉතින් මේ මාළු එකිනෙකාට වෙනස්. ශරීරය එක එක මාළු වගේ වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් අපේ දීවර ජනතාව ඉතා හොඳින් අඳුනනවා. අපි නම් මේ මාළු ගැන වැඩියෙන්ම දන්නේ අපි ආහාරයට ගන්නා මාළු වර්ග කීපයක් ගැන විතරයි. හැබැයි දුවේ පුතේ ඔබට පුළුවන් පින්තූර මගින් එහෙම නැත්නම් මේ සතුන් ගැන තවදුරටත් අධ්‍යයනය කරොත් මේ සතුන්ගේ ලක්ෂණ වෙන වෙනම හඳුනා ගන්න ඉතා සියුම් වෙනස්කම් තියෙනවා. මෙතන උනත් මේ පින්තූර රාමුවල එක මාළුවෙකුට තවත් මාළුවෙක් වෙනස් හැඩයක් ගන්නවා, වෙනස් ආකාරයක් වරල් වල තියෙන්නේ. මෙන්න මේ වෙනස්කම් හඳුනා ගන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් පුළුවන් මේ මත්ස්‍යයන් ගැන අධ්‍යයනයක් කරන්න. තල්මසා, සූඩයා, හාල්මැස්සා. ඔන්න දැන් තල්මසා ගැන අපි අහලා තියෙනවා දැවැන්ත මත්ස්‍යයෙක් මුහුදේ ඉන්න. එතකොට මේ මත්ස්‍යයන් කුඩා මත්ස්‍යයන් ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්නේ. ඊළඟට සූඩයා කියන්නේ පුංචි මාළු විශේෂයක්. හාල්මැස්සා කියන්නේ පුංචි මාළු විශේෂයක්. දුවේ පුතේ දැන් හාල්මැස්සා කියන මත්ස්‍යයා විශාල මත්ස්‍යයෙක් බවට පත් වෙන්නේ නැහැ. කෙතරම් වැඩුණත් කුඩා මාළු විශේෂයක් නේද? දැන් සූඩයා කියන්නේ ගොඩාක් දැවැන්ත විශාල වෙන මාළුවෙක් නෙවෙයි. හැබැයි දැන් තල්මසා මෝරා වගේ මත්ස්‍යයන්, ඩොල්ෆින් වගේ මත්ස්‍යයන් විශාල දැවැන්ත නේද? අලියෝ වගේ විශාල වෙන මත්ස්‍යයන්. ඉතින් මේ මත්ස්‍යයන් මුහුදෙදිත් අපි රැක ගන්න ඕන. දැන් ඇතැම් දීවරයන් මේ මත්ස්‍යයන් වැරදි විදිහේ දැල් යොදලා නේද? දැන් හාල් මැස්සෝ අල්ලනකොට නම් කුඩා දැලකින් කුඩා ප්‍රමාණයේ දැලකින්, ඒ කියන්නේ කුඩා මසුන් අල්ලන්න සුදුසු දැලකින් ඇල්ලුවට වැරද්දක් නැහැ. හැබැයි ඊට වඩා විශාලත්වයෙන් වැඩි වෙන මාළු කුඩා පැටව් අල්ලා ගැනීම වැරද්දක්
ඒ මාළු අල්ලන අවස්ථාවල කුඩා පැටවුන්ට බේරිලා යන්න දීලා ලොකු මාළු තමයි අල්ලා ගන්න ඕනේ. ඉතින් ඒ සංකල්පය අපි හිතේ තියා ගන්න ඕන. මොකද දීවර පවුල්වල දීවර ජනතාව ඇසුරේ ඉන්න දරුවොත් මේ පාඩම අහගෙන ඉන්න නිසා මම මේ කියන්නේ මුහුදේ වුණත් ගොඩබිම් ජලාශවල වුණත් අපි මසුන් අල්ලනකොට ඒ වර්ගයේ මසුන්ගේ විශාල මත්ස්‍යයන් විතරක් අල්ලගත්තොත් ඒ මත්ස්‍යයන් තව තවත් බොහෝ වෙලා වැඩි වෙලා අපටම ඒ මසුන් අල්ලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි කුඩාම මත්ස්‍යයාගේ ඉඳලා ඇල්ලුවොත් ඒ මත්ස්‍යයන් වඳ වෙන්න පුළුවන්, අඩු වී යන්න පුළුවන්. ඉතින් මුහුදේ මාළු ඕන තරම් ඉන්නවා කියලා හිතන්න නරකයි. මුහුදෙත් ඒ මාළු කුඩා පැටව් අපි අල්ලගෙන ආවොත් ලොකු වෙන මාළුන්ගේ කුඩා පැටව් අල්ලගත්තොත් ඒ වැරදි දැලක් ඒ සඳහා පාවිච්චි කරොත් කාලයක් යනකොට මත්ස්‍යයන් අඩු වෙන්න පුළුවන් මුහුදේ වුණත් මොනතරම් විශාල ප්‍රදේශයක වුණත්. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා විශාලත්වයෙන් වැඩි වෙන මසුන් අල්ලද්දි ඒ මාළු තියෙන තැන් දීවර ජනතාව ඉතා හොඳින් දන්නවා. එතකොට මේ මාළුන් අල්ලගනිද්දි අර කුඩා ප්‍රමාණයේ මසුන් අල්ලන දැලක් පාවිච්චි කරන්න නරකයි. හැබැයි හාල් මැස්සන් වගේ අහුවෙන අවස්ථාවල කුඩා දැලක් පාවිච්චි කරලා තමයි අල්ලන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ පණිවිඩෙත් මම මේ වෙලාවෙම දෙන ඔබට කකුලුවා ඉස්සා කකුලුවත් මුහුදු ජලය ආශ්‍රිතව ජීවත් වෙන සතුන්. කකුලුවා ඉස්සා කියන මත්ස්‍ය වර්ග අධික මිලකට විකිනෙන විදේශිකයන් අතිශයින් ප්‍රිය කරන ලාංකිකයන් උනත් බොහෝ දෙනා මසුන් ආහාරයට ගන්න අය බෙහෙවින් ප්‍රිය කරන මත්ස්‍ය වර්ග දෙකක් තමයි කකුලුවන් සහ ඉස්සන් කියන්නේ. මුහුදු ජලය ආශ්‍රිතව ජීවත් වෙන සතුන්. ඊළඟට බෙල්ලන්ගේ කටුනේ අපට මුහුදු වෙරළේදී දකින්න ලැබෙන්නේ නේද? හැබැයි බෙල්ලන් කියන්නේ මත්ස්‍ය විශේෂයක්. ජලයේ ජීවත් වන ආහාර අරගෙන වර්ගය ආબોධ කරමින් ජීවත් වෙන මත්ස්‍ය විශේෂයක්. ඉතින් ඔවුන්ට බේරෙන්න වෙනත් සතෙක්ගේ ආහාරයක් නොවි කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය කටුවක් ඔවුන්ගේ ශරීරවලම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ කටුව අවසානයේදී ඒ සතා මැරුණහම ඒ කටුවේ පළු දෙක බොහෝ විට ගොඩබිමට ගොඩ ගහනවා වෙරළට. දැන් හක් ගෙඩිය කියලා කියන්නේ බෙල්ලෙක්. එතකොට හක් බෙල්ලත් බෙල්ලෙක් විදියට ජීවත් වෙච්ච සතෙක්. එතකොට ඒ සතාගේ මරණයෙන් පසුව ඒ බෙලි කටුව වෙරළට ගොඩ ගහනවා. ගොඩ ගැහුවට පස්සේ ඒ කටුව අපි අරගෙන අපි අලංකාරය සඳහා විවිධ ප්‍රයෝජන සඳහා යොදා ගන්නවා. කැස්බෑවත් ගැඹුරු දියේ ජීවත් වෙන මත්ස්‍යයෙක්. එතකොට මේ කැස්බෑවා බිත්තර දැමීමට ගොඩබිමට එනවා. වෙරළට ඇවිල්ලා වලක් හාරලා බිත්තර දාලා නැවත යනවා. හැබැයි දැන් ඊට පස්සේ බිත්තර දැම්මට පස්සේ තමන්ගේ බිත්තර ටික පැටවුන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් කැස්බෑවට නැහැ. එතකොට කැස්බෑවන් කියන්නේ අධික වර්ෂ ගණනක් ජීවත් වෙන සත්ත්ව විශේෂයක්. පැටවුන් බිහි වුණාට පස්සේ බිත්තර වලින් ඒ පැටවුන් මුහුද කරා ඇවිදගෙන යනවා. එතකොට කැස්බෑවන් බිත්තර දාන්න වෙරළට ආපු වෙලාවට කැස්බෑවන්ට හානි කරන අවස්ථා තියෙනවා. එහෙම නොකර කැස්බෑවන් ආරක්ෂා කර ගන්න ඕන. මුහුදු ජීවීන් විශේෂයෙන් ජලාශවල ජීවත් වෙන ගොඩබිම හෝ මුහුදේ ජීවත් වන ජීවීන් ආරක්ෂා කරගන්න නම් අපි කරන්න ඕන දෙයක් තියෙනවා. ජලාශවලට ප්ලාස්ටික්, පොලිතීන්, අහිතකර රසායන ද්‍රව්‍ය දාන්න නැතුව ඉන්න ඕන. ඉතින් ඒක ආකල්පයක් හැටියට අපේ හිතේ තියා ගන්න ඕන. මොකද දුවේ පුතේ අපටම පෙරලිලා මේකේ හානිය ලැබෙන්න පුළුවන්. මොකද ප්ලාස්ටික් වර්ග ජලාශවලට දැම්මම ඒ ජලාශ හරහා මුහුදට යනවනේ. එතකොට ගොඩබිම් ජලාශවලත් ප්ලාස්ටික් පොලිතීන් තියෙනවා. මුහුදෙත් පොලිතීන් ප්ලාස්ටික් තියෙනවා.
එතකොට මේ පොලිතින් ප්ලාස්ටික් කුඩා කැබලි වලට ඇතැම් විට වෙන් වෙනවා. වෙන් වුණාම ඊටා කුඩා පොලිතින් කොටස් පුංචි මාළු ගිලිනවා. ගිල්ලහම ජීර්ණය වෙන්නේ නැහැ. ඒ ප්ලාස්ටික් විදියටම පොලිතින් විදියටම ඔවුන්ගේ ශරීරවල ඒවා තියෙනවා. ඊළඟට ඊට ටිකක් ලොකු මාළුවෙක් අර පුංචි මාළුව අල්ලගෙන කනවා. එතකොට ඒ ටිකක් ලොකු මාළුවට ප්ලාස්ටික් පොලිතින් අර පුංචි මාළු හැම එක්කෙනාගේම ඇඟේ තියෙන ප්ලාස්ටික් කෑලි ටික ලොකු මාළුවාගේ ශරීරයට ශරීරගත වෙනවා. එතකොට දැන් ටිකක් ලොකු මාළුවාගේ ප්ලාස්ටික් වැඩි. පොලිතින් ප්‍රමාණය වැඩි. අර කුඩා කෑලි කාපු පොඩි මාළු ආහාරයට ගත්තම අරයාගේ ගාව ටිකක් වැඩියෙන් තියෙනවා. ඒ පාර ඒ මාළුව අල්ලගෙන කනවා ඊටත් වඩා ටිකක් ලොකු මාළුවෙක්. ඒ පාර එයා දවසට මාළු කීප දෙනෙක් කෑවොත් කාලයක් යනකොට එයාගේ ශරීරයේ ප්ලාස්ටික් පොලිතින් ප්‍රමාණය ගොඩාක් වැඩි. දැන් ඒ මාළුව අල්ලගෙන අපි ගෙනල්ලා කනවා. එතකොට ඔයාට තේරෙනවනේ වෙන වැඩි අපිට පොලිතින් ප්ලාස්ටික් ආහාරයට ගන්න වෙනවා මෙන්න මේ මාළු හරහා. ඉතින් මේ સિદ્ધාන්තය තේරුම් අරගෙන අපි කවදාවත් පසට පරිසරයට ජලාශවලට පොලිතින් ප්ලාස්ටික් විසි කරන්න හොඳ නැහැ. ඒවා ප්‍රතිචක්‍රීකරණයට නැවත ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගෝණිවල බෑග්වල දාලා නිසි ලෙස බැහැර කරන්න ඕන, වෙන් කරලා තියා ගන්න ඕන. කවදාවත් ටොෆි කොලයක්වත් වතුර බෝතලයක් පියනක්වත් ලේබල් එකක්වත් ප්ලාස්ටික් පොලිතින් මිශ්‍රිත කිසිම භාජනයක් පියනක් මූඩියක් කොලයක් නේද පොලිතින් කොලයක් කවදාවත් පරිසරයට විසි කරන්න එපා. ඒක අවසානයේදී යන්නේ ජලාශවලට. ගොඩබිමට දැම්මත් හොදගෙන ගිහින් ජලාශයකට යනවා, ඇලකට දොලකට යනවා. ඒකෙන් ගිහින් ගංගාවකට යනවා, ගංගාවෙන් අවසානයේ මුහුදට යනවා. එතකොට අනිවාර්යෙන් කාලයක් තිස්සේ මේ ප්ලාස්ටික් පොලිතින් තියෙනකොට ඒවා කුඩා කැබලි වලට කැඩෙන්න පුළුවන්. ඒ කුඩා කැබලි මාළු අනිවාර්යෙන් ආහාරයට ගන්නවා. ඒ හරහා අපේ ආහාරයට මේ ප්ලාස්ටික් පොලිතින් අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් එහෙනම් අපි ගැන හිතලා, සතුන් ගැන හිතලා, අපේ පරිසරය ගැන හිතලා, අපේ මතු පරපුර ගැන හිතලා දුවේ පුතේ අපි මේ සතුන්ට අහිත කර දේවල් නොකර ඉන්න ඕන. එතකොට මාළු අල්ලනකොට නරක විදියට අල්ලන්න හොඳ නෑ කියන කාරණය කතා කළා. ඔවුන්ගේ ආහාර විදියට ප්ලාස්ටික් පොලිතින් ගැන කතා කරා. ඒ වගේ ඒවා හොඳ නෑ දාන්න කියලා. ඒ වගේම අපි විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවා. නේ සමහරලාට වල් බෙහෙත් දැන් සතුන්ට ගහන කෘමිනාශක ඊළඟට වල් නාශක දියර ඒවයි බෝතල් සමහර වෙලාවට නේද? ඒ වල් නාශක කෘමිනාශකත් වැඩි ප්‍රමාණයක් පරිසරයට ගැහුවොත් ඒවා අවසානයේ හේදිලා ජලාශ හරහා මුහුදට යන්නේ, ගඟට යන්නේ. එතකොට දැන් ගඟේ ජලය පිරිපහදු කරලා බොන අපට ඒ අහිතකර විෂ රසායන අපේ ශරීරගත වෙනවා. මාළුන්ට ශරීරගත වුණාම මාළු මැරෙනවා. ඇතැම් මාළු මැරෙන්නේ නැහැ. ඒ අයගේ ශරීරවල විෂ රසායන ද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ අපි මාළු විදියට ගෙනල්ලා ඒ මාළු අල්ලගෙන ආහාරයට ගත්තම අර අපි පරිසරයට මුදා හරින විෂ රසායන ද්‍රව්‍ය රවුමෙන් ඇවිල්ලා නැවත අපේ ශරීරයටම අපිටම ලැබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ එහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ චක්‍රය තේරුම් අරගෙන පරිසරයට අහිතකර ද්‍රව්‍ය නොදමා ඉන්නට අපි වග බලා ගන්න ඕන. හොඳයි දුවේ පුතේ. අපි මේ කොටසේදී මුලින්ම සාකච්ඡා කරා සතුන් වර්ග කරලා ඒ සතුන්ගේ ශාරීරික ලක්ෂණ ඉපදෙන හැටි ගන්න ආහාර වගේ දේවල් ඔස්සේ සත්ව වර්ග කාණ්ඩ කිහිපයක් ගැන සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡාවේදී මම ඔබට ඉදිරිපත් කරපු කරුණු නැවතත් පාඩම බලා ගන්න, අවශ්‍ය දේවල් සටහන් කරගන්න. මේ වගේ තවත් සතුන් කාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඊළඟ කොටසේදී හමු වෙමු.